සම්මා සම්බුදු සරණයි. සමට සුබ දිනක් සහ සුබ නවවසරක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් අපි ඊට පෙර දරුන් දුන් පරිදි අද ධර්ම දේශනා සඳහා අපි ආරාධනය පිළිගෙන දේශනාවක් පවත්වා ඒ සමගම සාකච්ඡාවක් මෙහෙයවීමට බලාපොරොත්තු සිටින්නේ මැලේසියාවේ කුවාලාලම්පුර් නගරයේ ස්ප්‍රින්ග්ෆීල්ඩ්හි බෞද්ධ මහා විහාරයේ වැඩ සිටින අතිගරු පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මාහිමිපාණන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේට ඉතාමත්ම ගෞරවාන්විතව සහ নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා උන්වහන්සේගේ අගනා ධර්ම දේශනය ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. අද අලුත් අවුරුද්ද දවස ඒ නිසා සියලු දෙනාටම වාසනාවන්ත දියුණු ජීවිතයේ දියුණු වන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතර අපේ මාතෘකාව හැටියට අද තියෙන්නේ මේ බුද්ධ ධර්මය සංස්කෘතියක්ද ශිෂ්ටාචාරයක්ද කියන ප්‍රශ්නය. අපි සමහර විට බුද්ධ ධර්මයේ සංස්කෘතියක් කියලා සමහර අය කල්පනා කරනවා. විශ්වවිද්‍යාල වුණත් මේක තරමකට පැටලවිලා තියෙනවා. සමහර වෙලාවට බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට ගණන් ගන්නවා. සමහර වෙලාවට බුද්ධ ධර්මය ශිෂ්ටාචාරයක් හැටියට ගණන්. මේ කාරණය ඉතාම වැදගත් කාරණයක්. මොකද අපි සංස්කෘතියක් හැටියට කල්පනා කරුවොත් බුද්ධ ධර්මයේ නිසා කරදර ඇති වෙනවා. මොකද වෙන සංස්කෘති සමග ගැටෙන්න පටන් ගන්නවා. බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට ගත්තොත් මේ අපේ සංස්කෘතිය, මේ පිට අයගේ සංස්කෘතිය කියලා අපි ගැටෙනවා. නමුත් මේ ශිෂ්ටාචාරය කියන එක වෙනස් එකක්. මිනිස්සු ශිෂ්ට වෙනකොට අනිත් මිනිස්සු සමග එක් වෙනවා. මේ සංස්කෘතියෙන් වෙන් කිරීමක් ඇති වෙනවා. ඒ නිසා යුද්ධ වුණත් සිදු වෙන්න පුළුවන්. එක සංස්කෘතියක් තව සංස්කෘතියක් සමග යුද්ධ කරන්න පටන් ගන්නවා. අපේ ලංකාවේ කරදර ඇති වෙලා තියෙන්නේ මේ සංස්කෘතිය නිසායි. සංස්කෘති කීපයක්ම ලංකාවේ පවතිනවා. ඒ මොකද සමහර මේ බෞද්ධ සංස්කෘතිය කියයි, සමහර හින්දු සංස්කෘතිය කියයි, සමහර මුස්ලිම් සංස්කෘතිය කියයි, සමහර ක්‍රිස්තියානි සංස්කෘතිය කියයි. ඉතින් මේ විදිහේ නොයෙක් සංස්කෘති වෙන වෙන පටන් ගත්තකම මේ රටේ සාමය නැති වෙනවා. නමුත් අපේ මේක ශිෂ්ටාචාරයක් හැටියට අපි ගත්තොත් ඒ සංස්කෘති ගැන කල්පනාව අමතක කරලා අපි එක්කහු වෙලා දියුණු වෙන්න බලමු. මේ දියුණු වීමට ආධාරයක් තමයි මේ ශිෂ්ටාචාරයක් හැටියට දැකීම. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි කල්පනා කරලා බැලුවොත් මේ ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දෙයක්. මේක කලින් තිබුණු මේ ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය එක්ක ඇති වුණු දෙයක් නෙවෙයි. ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය
බ්‍රාහ්මණයින්ගේ සංස්කෘතිය, ජෛනයින්ගේ සංස්කෘතිය, වෙන වෙන ආගම් වල සංස්කෘතිය හැටියට සංස්කෘති කලවමක් තිබුණේ. ඒ සිද්ධාර්ථ කුමාරයා ජීගේ අතහැරලා යනකොට මේ සංස්කෘතියක එල්ල නෙමෙයි ගියේ. මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනකොට මේ කිසිම කෙනෙකුගේ අදහස් අනුගමනය කිරීමක් හැටියට නෙමෙයි කරන්නේ. තනියම මේ ලෝක ස්වභාවය දිහා බලනවා. දැන් සතර පෙර නිමිති කියලා නිමිති 4ක් දැක්කා. ජරාවට පත්වෙච්ච පුද්ගලයෙකුත්, ව්‍යාධියට පත්වෙච්ච පුද්ගලයෙකුත්, මරණයට පත්වෙච්ච පුද්ගලයෙකුත් දැකලා මේ ලෝක ස්වභාවය දැක්කේ. ඒ මොකද මේ ලෝකේ ඉපදුණු හැම කෙනෙක්ම ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒක දැකලා කල්පනා කළේ මේක මේ එක පුද්ගලයෙකුට වෙන දෙයක් නෙවෙයි, හැම මිනිස්සෙකුටම වෙන සිද්ධියක්. කුඩා කාලයේදීම මරුනේ නැත්තම් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. මරණය කියන එක වයසට ගිහින් වෙන එක පමණක් නෙවෙයි, පොඩි කාලේ වුණත් ඉපදුණු හැටියෙම ළමෙක් මැරෙන්න පුළුවන්. ඉපදෙන්නත් ඉස්සෙල්ලා මව් කුසේදී මැරෙන්න පුළුවන්. මරණය කියන එක ඕනම වෙලාවක කෙරෙන්න පුළුවන් දෙයක්. නමුත් වැඩි කාලයක් ජීවත් වෙනවා නම් ඒ ජරාවටපත් වෙනවා, ලෙඩ හැදෙනවා, මැරෙනවා. මේ ලෝක ස්වභාවය දැකලා කල්පනා කළේ මේක මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තිරිසනුන්ට සිද්ධ වෙන්නේ. තිරිසනුන්ටයි මිනිස්සුන්ට විතරකුත් නෙමෙයි. මේ ගස් කොළන් වලට සිද්ධ වෙන දෙයක්. එහෙම විතරක් නෙවෙයි. මේ පණ නැති දේවල් වලට සිද්ධ වෙන දෙයක්. පණ නැති දේවල් දිරලා යනවා. ඒ වාගේම නොඑක් ලෙඩ හැදෙනවා. ඒ වාගේම විනාශ වෙලා මැරෙලා. මේ ලෝකේ සිටින පුද්ගලයන්ද, මිනිස්සුන්ද, තිරිසනුන්ද, ගස් කොළන් වලට, පණ නැති දේවල් වලට එහෙම පමණකුත් නෙවෙයි. මුළු මහ පොළොවත් විනාශ වෙනවා. ඉරහඳ පවා විනාශ වෙනවා. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ජරාව, ව්‍යාධි, මරණය කියන දේවල් සිද්ධ වෙනවා. ඒ ලෝක ස්වභාවය දැකලා කල්පනා කළේ මේ සාමාන්‍ය මිනිස්සුયો ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. නමුත් ඒ ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙන දේවල් පස්සෙම තමයි ගමන් කරන්නේ. ඒවට ඇලෙනවා. ඒවට ඇලීමෙන් අන්තිමට ඒවා ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වුණාම අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා. ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙමින් ඒවාම පස්සේ ගමන් කරනවා. ඒක වැරදි කියන එක අවබෝධ වුණා. ඒ වගේම සතරවෙනි පෙර නිමිත්ත දක්නකොට දැක්කේ මොකද්ද? මේ ගිහිගේ අතරලා තපස් රකින්ද ඉදිරිපත් වූ කෙනෙක් ආපසේ දැකලා කල්පනා කළා මෙන්න එක පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකේ අඩුම ගානේ. මේ අනිත් පුද්ගලයෝ කරන දේවල් නෙමෙයි කරන්නේ. ගිහිගේ අතරලා මේ දරු පවුල් ආරක්ෂා කිරීම අතරලා
පංචකාම සම්පත්තිය කරා යෑම අතහැරලා අයිතිවාසිකම් අතහැරලා හැම දෙයක්ම අතහැරලා භාවනා කරලා හිත පිරිසුදු කරන්න උත්සාහ කරනවා. මේ ආසාවල් නැති කරන්න උත්සාහ කරනවා. ඒක තමයි හරි වැඩි. ඒක තමයි මා කළ යුත්තේ කියලා හිතලා තමයි මේ ලෝකේ දුක් විඳින සත්‍යෝට මඟ පෙන්වන්න මම මගේ ජීවිතේ උදලා මම හොයා ගන්නවා මේ දුකින් මිදෙන මාර්ගය කියලා හිතාන තමයි නිහිගේ අතෑරලා රජකමත් අතෑරලා අනාගතයට රජ වෙන්න හිටියේ. ඒවත් අතෑරලා තමන්ගේ භාර්යාවත් අතෑරලා ඉපදුණු ළමයාත් අතෑරලා හැම දෙයක්ම අතෑරලා කැලේට ගිහින් භාවනාව පටන් ගත්තා. ඉතින් මේ විදිහේ ක්‍රියාවක් කෙරුවේ මේ කවුරුවත් කරනවා දැකලා ඒ අනුව නෙවෙයි. ඒ තාපසයා දැක්කත් ඒ තාපසයා පස්සේ ගියා නෙවෙයි. මේ තනියම හොයාගෙන ගියේ මේ මාර්ගය, දුකෙන් මිදෙන මාර්ගය. මේ විදිහට කිරීම මේ සංස්කෘතියක් අනුව කරපු දෙයක් නෙවෙයි. සංස්කෘතියකට ගැබ් වෙලා කරපු දෙයක් නෙවෙයි. සංස්කෘතිය මුල් කරගෙන කරපු දෙයක් නෙවෙයි. මේ තමන්ම ජීවිතයේ සත්‍ය දැකලා ඒ ප්‍රශ්නයක් හැටියට දැකලා ඒ ප්‍රශ්න විසඳීමටයි ඉදිරිපත් වුනේ. ඒක අපි විතර තේරුම් ගත යුතු කාරණයක්. බුද්ධ ධර්මයේ කියන එක සංස්කෘතියක් නෙවෙයි. ඒ සංස්කෘතියෙන් වෙන් වෙලා යන දැන් ඉන්දියාවේ ඒ කාලේ තිබුණා කුල ભેද. ඒ කුල ભેද මුල් වෙලා තිබුණේ ආගමට. ඒ ආගමේම තමයි කුල ભેද මේ සම්බන්ධ වෙලා තිබුණේ ආගමට. නමුත් මේ කුල ભેද අතෑරලා ඒ කියන්නේ කොයි කුලයකින් කෙනෙක් ආවත් ඒ හැම කුලයෙන්ම අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාම හරියට මේ ලෝකේ ගංගා තියෙන හැම ගංගාවක් අන්තිමට ඇවිදින් මහා සාගරයට වැටෙනවා. ඒ මහා සාගරයට වැටුනහම ඒ ගංගේ තිබුණු වතුර ඔක්කොම මහා සාගරයේ වතුර වෙනවා. ඒ ගංගේ නමක් නැතුව යන මහා සාගරය කියන එක නමකට වැටෙනවා. ඒ වාගේ බ්‍රාහ්මණයෙක් ආවත්, ක්ෂත්‍රියෙක් ආවත්, ශූද්‍රයෙක් ආවත් ඒ හැම කුලයකින්ම එන හැම කෙනෙක්ම බුද්ධ ශාසනයට ඇතුල් වුණාම ඒ කුල ભેද හැම එකක් නැතුව ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ. ඒ කියන්නේ මේ કોઈ සංස්කෘතියෙන් ආවත් නොඑක් සංස්කෘත වලින් ඉන්න පුළුවන්. නමුත් ඒ કોઈ සංස්කෘතියෙන් ආවත් බෞද්ධයා වුණාම බෞද්ධයා මහා සාගරය වාගේ ගඟේ
නම නැතුව ගිහින් මහා සාගරේ වුණා. ඉතින් මේ විදිහට සංස්කෘතිය කියන එක බුද්ධ ධර්මයට සම්බන්ධ නැති දෙයක්. නමුත් මේ බුද්ධ ධර්මය නොඑක් සංස්කෘති වලට යන්න පටන් ගත්තා. දැන් ඉන්දියාවේ සංස්කෘතියටත් ඇතුළු වුණා බුද්ධ ධර්මය. ඒ ඇතුළු වීමෙන් තමයි දැන් ඔය හින්දු ධර්මයේ කියලා එකක් හැදුනේ. නැත්නම් ඉස්සර හින්දු ධර්මයේ කියලා එකක් තිබුණේ නැහැ. හින්දු ධර්මයේ කියන ඒ හින්දු කියන වචනේ ඇති උනේ මේ මුස්ලිම් මේ අය ඉන්දියාවට ඇවිදින් තමයි හින්දු කියන වචනේ ඇති කළේ. හින්දු කියන ගඟේ ඒ නම අරගෙන තමයි හින්දු කියලා මේ ඉන්දියාවේ තිබුණු සංස්කෘතියට නමක් දුන්නා. නමුත් ඒ සංස්කෘතියේ බුද්ධ ධර්මයක් තිබුණා. එතකොට ඒ ඔක්කොම එකව කරලා තමයි හින්දු කියන වචනේ දැම්මේ. එතකොට ඔය කාලේ වෙනකොට බුද්ධ ධර්මය ඇතුල් වෙලා ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ හින්දු කියන ධර්මයක් හැටියට කියනවා නම් ඒ මේ බුද්ධ ධර්මයේ ඇතුළු වෙච්ච එක. ඒත් වශයෙන් සමහර බ්‍රාහ්මණයෝ शंकराचार्य කියන බ්‍රාහ්මණයන් මහාන වෙලා බෞද්ධයෙක් හැටියට මහාන වෙලා බුද්ධ ධර්ම ඉගෙනගෙන ඊට පස්සේ අය බුද්ධ ධර්මයේ අතහැරලා ගිහින් හින්දු ධර්මයට අටුවාලීවා. ඒ අටුවාලීමෙන් තමයි බුද්ධ ධර්මයේ ඇතුළුනේ මේ බ්‍රාහ්මණ ධර්මයේ. දැන් අද සමහර අය කියනවා මේ බුද්ධ ධර්මය හින්දු ධර්මයෙන් නැති වෙච්ච දෙයක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. හින්දු ධර්මයක් ඇති උනේ බුද්ධ ධර්මය තිබුණු සංස්කෘතියට එක්ව වීමෙන්. ඒ නිසා බුද්ධ ධර්මයේ සම්පූර්ණයෙන්ම නැති වුණේ නෑ ඉන්දියාවේ. බුද්ධ ධර්මය ඇතුළු වුණා හින්දු ධර්මයට. ඇතිල් වෙලා බෞද්ධ අදහස් සුගත කියනවා හින්දු ධර්මයේ. ඉතින් ඒක වැඩි දුර කියන්න අවශ්‍ය නැහැ. උගතුන් මේවා ගැන හොඳට දන්නවා. මා මෙතන පෙන්වන්න තියෙන්නේ විශේෂයෙන්ම බුද්ධ ධර්මය සංස්කෘතියක් නෙවෙයි. නමුත් වෙන සංස්කෘති වලට එකව වුණා. එහෙම එකව වීමෙන් තමයි වෙන ಜಾති බුද්ධ ධර්ම හැටියට දැන් ඉදිරිපත් වෙන්නේ අද නවීන ලෝකේ. තේරවාද, මහායාන, වජ්‍රයාන මේ අතරේම සෙන් කියලා ධර්මයකුත් ඒ වගේම සුද්ධාවාස වාගේ නමක් තියෙන පියෝලෑන් කියන ඒ ධර්මය මේවා ඔක්කොම ඇති උනේ මේ බුද්ධ ධර්මයේ පිරිසුදු බුද්ධ ධර්මයේ මේ සංස්කෘති වලට ඇතුළු වුණායින් පස්සේ ඒක සංස්කෘතියක් වුණා. බෞද්ධ සංස්කෘතියක් කියන්නේ ඒ විදිහේ ඇතිවෙච්ච සංස්කෘතිවල. ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඇතුළු වුණා බුද්ධ ධර්මය. ඒ ඇතුළු වීමෙන් තමයි ඒක බෞද්ධ සංස්කෘතියක් වුණේ ලංකාවේ කියන්නේ. නමුත් නියම බුද්ධ ධර්මයේ සංස්කෘතියක් නෙවෙයි. මේක අපි තේරුම් ගන්න ඕනේ.
ඇත්ත වශයෙන් සම්පූර්ණ පිරිසුදු බුද්ධ ධර්මයේ මේ ඒ පිරිසුදු විදිහටම මුලින්ම තිබුණු විදිහටම තිබුණේ අවුරුදු 100යි. ඒ අවුරුදු 100කට පස්සේ තමයි ඔය ජීවන සංගායනාව කියන එක ඇති වෙලා මේ බුද්ධ ධර්මයේ වෙනස් තාලවල වලට බෙදෙන්න පටන් ගත්තා. එහෙම බෙදිලා අශෝක රජුගේ කාලේ වෙනකොට නිකා 18ක් තිබුණා. ඒ නිකා 18 කියන්නේ 18 ක්‍රමයකට බුද්ධ ධර්මයේ තේරුම් ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර පිරිසුදු බුද්ධ ධර්මය නැතුව කියන. ඒ ඉතිහාසයේ ගැන දන්න කවුරුත් මේවා දන්නවා. ඒ අතරෙම අපට ඒ අශෝක රජුගේ කාලේ තමයි මේ මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවෝ ඒ රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඉදිරිපත් කළා. අනිත් නිකා ගොඩක් විනාශ කෙරේ. ඒ මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවන්ගේ නිකායේ කාලේ තිබුණ තමයි විභජ්‍යවාදී කියන නිකාය. ඒ නිකායේ අය විතරක් ඉතුරු වෙලා අනිත් නිකායවල විනාශ වෙනවා. නමුත් ඉන්දියාවේ ඒ කාලේ සර්වස්තිවාදයේ තිබුණා. ඒ සර්වස්තිවාදයයි විභජ්‍යවාදයයි තමයි විශේෂයෙන්ම වැදගත්වට තිබුණේ ඒ කාලේ. ඉතින් ඒ අශෝක රජුගේ හැවදින් සංඝයා පිරිසුදු කිරීම කියලා අන්තිමට කලේ විපජ්ජවාද කියන නිකාය විතරක් ඉතුරු කරලා අනිත් ආය ඔක්කොම සිවුරු ඇරේ. ඒ අතරේ සර්වස්තිවාදී මේක දැනගෙන ගිහින් හැංගිලා හිටියා. ඒ හැංගිලා ඉඳලා තමයි පස්සේ එළියට ආවේ. දැන් ඒ විභජ්‍යවාදය තමයි අන්තිමට ලංකාවට ආවේ. ඒ ලංකාවට විභජ්‍යවාදය එනකොට ඒ මිහිඳු රහතන් වහන්සේ සංඝමිත්තා රහතන් වහන්සේලා දිනමක් ඒ දිනම විනාපු ධර්මයෙන් තමයි විභජ්‍යවාදය. එතකොට නමුත් ඒ ධර්මය තේරවාද නමින් තමයි ඇතුළු වුනේ. එතකොට මේ තේරවාද නමින් ඉතිවිලා පස්සේ කාලයකදී මහායාන ධර්මයක් ලංකාවට ආවා. නමුත් කොහොම හරි අවසානයේදී තේරවාද පමණක් ඉතුරු වුණා. ඒ ලංකාවෙන් තමයි බුරුමෙට, තායිලන්තෙට, කැම්බෝඩියා, ලාओස් කියන රටවල් වලට ගියේ. නමුත් මහායාන ධර්මයෙන් තමයි චීනට, ජපානට එම ගියේ. ඉතින් මේ විදිහේ යනකොට අර බුද්ධ ධර්මය, පිරිසුදු බුද්ධ ධර්මය මේ සංස්කෘතිය වලට එක්කහුව වෙලා වෙනස් වුණා. ඉතින් අද බුද්ධ ධර්මයේ හොයාගෙන කවුරු හරි එනකොට නියම පිරිසුදු බුද්ධ ධර්මයේ හොයාගන්න අමාරු තත්ත්වයකට ඇවිල්ලා. ඒ මොකද ඔය හැම නිකායකම එහෙම නැත්නම් හැම බෞද්ධ ජාති අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මයේ කියලා හැම ජාතියක්ම කියනවා. ථේරවාදීෝ කියනවා අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. මහායාන ආය කියනවා අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. ඔය සෙන් ධර්මයක් කියනවා අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. ඒ වගේම
ඔය ටිබෙට් ධර්මයක් ඒ අය කියන්නේ ඒ අයගේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. ඉතින් මේ විදිහට කියනකොට අර පිට කෙනෙක් අවදීන් බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න ඕන කියලා ආපුවාම ඒ අයට මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගන්න බැරුව යනවා. කොහොමද පිරිසුදු ධර්මයේ කියලා හොයාගන්න බැරුව යනවා. නමුත් අද උගා පඬිවරු මේ බුද්ධ ධර්මයේ හොයන්න ඇවදින් මේ වැඩියෙන්ම පිරිසුදුවට තියෙන්නේ මේ ථේරවාද ධර්මයයි කියන එක තේරුම් ගන්න තියෙනවා. නමුත් මේ ථේරවාද ධර්මයක් මේ සූත්‍රවලයි තියෙන්නේ. දැන් අද තියෙනවා අභිධර්මයේ විසුද්ධි මාර්ගයේ අටුවා ඔය විදිහේ ඒවා මුගත් පහු කාලයකදී ඇතිවෙච්ච දේවල්. අභිධර්මයේ කියන එක තිබුණේ නැහැ අවුරුදු 100කට ඉස්සෙල්ලා. අවුරුදු 100කට පස්සේ දෙවනි සංගායනාවට අභිධර්මයක් කියලා එකක් තිබුණේ නැහැ. තුන්වෙනි සංගායනාවේදී තමයි අභිධර්ම කියන එක. ඒ මොකද දෙවනි සංගායනාවට පස්සේ තමයි අභිධර්මය ඇති. ඉතින් මේවා ගැන මම එච්චර වාද කරන්න මේ යන්නේ විශේෂයෙන්ම අපට තේරුම් ගන්න තියෙන්නේ මේ පිරිසුදු බුද්ධ ධර්මයේ කියන එක සංස්කෘතියක් නෙමෙයි. එතකොට ඊළඟට අපිට කල්පනා කරන්න පුළුවන් මේක ශිෂ්ටාචාරයක්ද කියලා. අපි ඒ නිසා අපි මේක හරියට තේරුම් ගන්න ඉස්සෙල්ලා සංස්කෘතිය කියන්නේ මොකද්ද? ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද කියන එක අපි ගැන සලකා බලමු. ඒ මොකද සංස්කෘතිය කියන එක ඇතිුනේ මේ මිනිස්සු තිරිසන් જાතියක් හැටියට අද නවීන ලෝකයේ විද්‍යාව අනුව සලකනවා. මේ හැම තිරිසන්නුම මුගක් දෙනෙක් මේ තනිව නෙමෙයි ජීවත් වෙන්නේ අණ්ඩායමක් එක්කහුව වෙලා ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙනකොට විශේෂයෙන්ම මිනිස්සු ගැන අපි කල්පනා කරුවොත් මිනිස්සුත් ඒ වගේම කණ්ඩායම් හැටියටයි ජීවත් වෙන්නේ. ඒ කණ්ඩායමක් හැටියට ජීවත් වෙනකොට එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා. එකම විදිහේ ඇඳුම් අඳින්න පටන් ගන්නවා. එකම විදිහේ ආහාර ಜಾති මේ පාවිච්චි කරනවා. එකම විදිහේ සංගීතයක් ඇති කර ගන්නවා. එකම විදිහේ සින්දු කියනවා. එකම විදිහේ නටනවා නැතුම්. එකම විදිහේ ආගම් අදහනවා. ඔය වගේ එකම විදිහේ කරන සිරිතක් තියෙනවා. ඒ සිරිතට තමයි සංස්කෘතිය කියන්නේ. ඒ එකම විදිහේ මේ කරන සංස්කෘතිය. හැම දෙයක්ම එකම විදිහේ. එහෙම සංස්කෘතිය දෙකක් එක්ක වුණු. ඒ කියන්නේ එක සංස්කෘතියක කෙනෙක් තව සංස්කෘතියක කෙනෙක් අඹුණා. බොහොම සැක සහිතින් තමයි බලන්නේ. ඉස්සර නම් මේ හතුරෙක් හැටියටයි දකින්නේ. ඒ දුනු ඊතර ගන්න අර පිට සංස්කෘතියක නදගපුවා. ඒ වගේම දැන් එක සංස්කෘතියක කෙනෙක් තව සංස්කෘතියක කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් කරගත්තු. කතාද වඳින්න ලෑස්ති වුණා. සංස්කෘති දෙකෙන්ම ඒ දෙන්නට විරුද්ධ වෙනවා.
අනිත් සංස්කෘතිය හොඳ නැහැ. අපේ සංස්කෘතිය තමයි හොඳ කියලා කවුරුත් කල්පනා කරනවා. ඒ සංස්කෘතියේ තියෙන සිරිත් විරිත් ඔක්කොම නොදියුණු සිරිත් විරිත්. අපේ සංස්කෘතියේ තියෙන සිරිත් විරිත් තමයි දියුණු සිරිත් විරිත්. ඒ වගේම අනිත් සංස්කෘතියේ තියෙන ආගම වැරදි. අපේ සංස්කෘතියේ තියෙන ආගම තමයි හරි. ඒ විදිහටයි කල්පනා කරන්නේ. ඒ වගේම මේ සංස්කෘති එකක් මේ සම්බන්ධ වෙනකොට යුද්ධයට තමයි පටන් ගන්න. අපේ සංස්කෘතිය තමයි මේ ලෝකේ තියෙන්න ඕනේ. පිට සංස්කෘති වැරදි. ඒ විදිහට කල්පනා කිරීම තමයි වෙන්නේ. සංස්කෘතියෙන් කරන්නේ ભેදය ඇති කරන. ඒකයි මේකේ නරක. ඒ සංස්කෘතිය ඇතුලේ ඉන්න සියලු දෙනාම එකහුව වෙනවා. නමුත් ඒ සංස්කෘතියෙන් පිට ඉන්න අයට විරුද්ධ වෙනවා. එතකොට මේ සංස්කෘති ගොඩක් තියෙනවා නම් මේ ලෝකේ එක එක සංස්කෘතිය යුද්ධ කරන්න පටන් ගත්තොත්, ගහ ගන්න පටන් ගත්තොත් සාමයේ ලෝක සාමයක් නැතුව අද තියෙන හුඟක් මේ ලෝකේ තියෙන යුද්ධ බැලුව ඔක්කොම මේ සංස්කෘති අතර තියෙන යුද්ධ. එක සංස්කෘතියක් තව සංස්කෘතියට අප්‍රිය කර. නමුත් මේ ශිෂ්ටාචාරයේ කියන එක ඊට හුඟක් වෙනස් දෙයක්. මිනිස්සු ශිෂ්ට වෙනකොට අනිත් මිනිස්සු යාළුවෝ හැටියට සැලකෙනවා. ශිෂ්ට වෙනකොට කවුරුත් එක්කහුව වෙනවා. එක්කහුව වෙලා සාමූහික වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අද ලෝකේ මේ බිස්නස් ව්‍යාපාර මේ හැටියට ව්‍යාපාර හුඟක් තියෙනවා. ඒ හැම ව්‍යාපාරයෙම එක්කහුව වීමක් තියෙනවා. ඒ ව්‍යාපාරයක් දියුණු වෙන්නේ මිනිස්සු කීප දෙනෙක් එක්කහුව වෙලා වැඩ කිරීමට. ඒ වගේම රටක් දියුණු වෙන්නත් මේ සාමය තියෙන්න ඕනේ. එක්කහුව වීම තියෙන්න ඕනේ. එහෙම එක්කහුව වෙලා ලෝකේ දියුණු වෙන එක තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඒ අනුව අපි බුද්ධ ධර්මයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මොනවද අපට උගන්වලා තියෙන්නේ? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, මේ බ්‍රහ්ම විහරණය කියලා. මේවා මොකද්ද? එක්කව වීම. මේ මිනිස්සු විරුද්ධ වෙලා සටන් කිරීම නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉගන්නේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන කිතිවිල්ල දියුණු කිරීම. මේක ශිෂ්ටාචාරය. බුද්ධ ධර්මයේ කියන එක ශිෂ්ටාචාරයක් හැටියට අපි දැක්කොත් තමයි බුද්ධ ධර්මයේ නියම බුද්ධ ධර්මයේ අපි තේරුම් ගන්න. ඒ නියම බුද්ධ ධර්මයේ අපි තේරුම් අරගෙන අපේ මනස සාමාන්‍ය මනස පටු මනසක්. ඒ මොකද පටු කියන්නේ Taman ගැනම කල්පනා කරන. මේක මගේ දේවල්. එහෙම නැත්නම් මගේ පවුල. එහෙම නැත්නම් මගේ රට. මගේ ජාතිය. එහෙම කල්පනා කිරීම පටු කල්පනා කිරීම. බුද්ධ ධර්මයේ උගන්වන්නේ පළල කල්පනා කිරීම. සියලු සත්‍යෝම ගැන හිතන්නේ. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන එක තමයි උගත්ම පළල් කල්පනා. මේ පටු මනස පළල් කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ පළල් කිරීම තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. දැන් අපි පංචශීලයේ සමාදන් වෙනකොට ඉස්ලාම කියන්නේ මොකද්ද? පාණාතිපාත කියන්නේ ප්‍රාණීන්
පහත් කරලා හිටියේ. පාත කියන්නේ බිම වැටෙනවා. අතිපාත කැප මුගක්ම පල්ලහැට හෙලනවා. ඒ අනිත් සත්‍යෝ පහළට එළීම තමයි පාණාතිපාත. එතකොට ඒකෙන් වැළකීමයි අපි බුද්ධ ධර්මයේ උගන්වන්නේ. පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදිය. ඒ වැළකීම. එතකොට ඒ වගේම අනිත් සිල්පද හැම එකක්ම මේකට සම්බන්ධ වෙනවා. හොරකම් කිරීම කියන්නේ අනුන්ගේ දේවල් ගන්න එක. ඒකත් අනුන්ගේ හිරියර කිරීම. කාමයේ වර්ධව හැසිරීම කියන්නේ අනුන්ගේ හිරියර කිරීම. බොරු කීම, කේලම් කීම, පරුස වචන ඒ ඔක්කොම අනුන්ගේ හිරියර කිරීම. මත්පැන් බීමත් අනුන්ගේ හිරියර කිරීම. මේ අනුන්ගේ හිරියර කිරීම අතෑරීම තමයි පංචශීලයෙන් උගන්වන්නේ. පළවෙනි පදේම තමයි තව දුරටත් නොයෙක් තාලවල වලට බෙදලා තමයි මේ පංචශීලය හැදිලා තියෙන්නේ. පංචශීල විතරක් නෙවෙයි දස අකුසල කර්මී කියන එකත් දස කුසල කර්මී කියන එකත් මේ ක්‍රමයෙන් තමයි හිතවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මයේ දිහා හරියට අපි බැලුවොත් ඒක ශිෂ්ටාචාරයක් මිසක් සංස්කෘතියක් නෙවෙයි. අපි සංස්කෘතියක් හැටියට ගත්තොත් තමයි ભેද ඇති වෙන්නේ. මේ ભેද නැති කිරීමයි අපට ඕමනා කරන්නේ. අපේ ලංකාව පිරිහිලා තියෙන්නේ ભેද නිසා. අපේ ලංකාව දියුණු කරන්න නම් ભેද නැති කරන්න. ඒ ભેද නැති කරන්න හොඳම ක්‍රමය තමයි බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මය අනුගමනය කිරීම. හරි පිළිවෙලට අපි බුද්ධ ධර්මයේ පිළිපදිනවා නම් අපේ රට දියුණු රටක් වෙනවා. දැන් අද ලෝකේ රටවල් අනුව බලාපුවාම අපේ රට බොහොම නොදියුණු රටක්. මේ රට දියුණු කරන්න නම් අපේ ભેද නැති කරලා එක්කහු වෙලා සාමය ඇති කරගෙන හරි පිළිවෙලට අපේ රට ආණ්ඩු කිරීමක්, හරි පිළිවෙලට අපේ හැම පුද්ගලයෙක්ම ජීවත් වීමත් හරියට කරනවා නම් අපේ රට විශාල දියුණු රටක් වෙනවා. අපි දැන් මේ මැලේසියාවේ ඉඳගෙන මේ කතා කරන්නේ. මම අහලා තියෙනවා මේ මැලේසියාවේ සිංගප්පූරුවේ මිනිස්සු ඒ කාලේ මේ කල්පනා කෙරුවේ අපේ රටත් ලංකාව වගේ රටක් කරගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ ඒ කාලේ ලංකාව බොහොම දියුණුයි. නමුත් නිදහස හම්බෙච්ච දා ඉඳලා මොකක්ද උනේ? මේ සංස්කෘති බෙදෙන්න පටන් ගත්තා. අර බටහිර ඉංග්‍රීසි ආණ්ඩුව තියෙනකොට ඔක්කොම සංස්කෘති එකහු වෙලා වැඩ කෙරුවා. නිදහස හම්බෙනකොට සංස්කෘති බෙදෙන්න පටන් ගත්තා. ඒ බෙදෙන්න පටන් ගන්න තමයි පිරිහෙන්න පටන් ගත්තේ. මම විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි ආණ්ඩුව තියෙන කාලේ ඉපදුණු කෙනෙක්. මේ නිදහස හම්බෙන කාලේ වෙනකොට මට වයස 17 18 වගේ. ඒ කාලේ හොඳට තේරෙන වයස. ඒ නිසා ඒ අනුව මම මේ ලංකාව දිහා බලනකොට නිදහස හම්බෙච්ච දා ඉඳලා දවසෙන් දවස පිරිහීම තමයි මම දැක්කේ. දියුණුවක් නෙවෙයි දැක්කේ. ඒ මොකද? මේ ભેද නිසා මේ ආණ්ඩුවේ අපේ මේ ඡන්දි දීම ලොකු ભેද
වෙන තැන ඡන්ද දීම කියන්නේ. මිනිස් මරා ගන්න. ඉතින් මේගියේ ભેද දියුණු වෙන්න පටන් ගත්තා. ඒ දියුණු වෙලා තමයි එන්නේ ලංකාවේ මේ සල්ලි වල වටිනාකමත් බහින්න පටන් ගත්තා. දැන් අද ලෝකේ බලනකොට මේ ඇමරිකාවේ සල්ලි වලින් බලනකොට සතේටත් අඩුයි ලංකාවේ රුපියලේ වටිනාකම. එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ ඉස්සර. එන්නේ ලංකාවේ රුපියලේ වටිනාකම දැස්සා. මේ ඔක්කොම උනේ මේ ભેද නිසා. මේ ભેද නැති කරන්න නම් අපි බුද්ධ ධර්මයේ ශිෂ්ටාචාරයක් හැටියට තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මයේ නියම පිළිවෙලට පාවිච්චි කරන්න අපි පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට දකින්නේ නැතුව ශිෂ්ටාචාරයක් හැටියට දැකලා ශිෂ්ට පිළිවෙලට ජීවත් වෙලා අපේ රටත් ජාතියත් දිනු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි හිතන්න ඕනේ මේ අපි එක එක සංස්කෘති වල පුද්ගලයෝ නෙමෙයි. අපි ලාංකිකය. හැම කෙනෙක්ම ලාංකිකය. ඒ වගේම අපි ලංකාවේ උනත් වෙන් කරලා ගන්න නැතුව අපේ මේ ලෝකේ ඉන්න සියලු සත්තු ලෝකේ ඉන්න මිනිස්සු අපේ මනුෂ්‍ය ජාතිය ඒ වගේම මිනිස්සු ගැන හිතන්නේ නැතුව සියලුම සත්‍යෝ ගැන හිතන්න පටන් ගන්නවා. එහෙම සියලුම සත්‍යෝ ගැන හිතලා තමයි අපි මේ සාමය ඇති කරගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සංස්කෘතිය ශිෂ්ටාචාරය කියන වචන දෙක අපි හොඳට තේරුම් ගන්න පටන් ගන්න ඕනේ. ඒ හරියට තේරුම් අරගෙන ඒ අනුව කල්පනා කරලා අපේ මේ මනස අපේ හිත අටු හිතක් ඇති කරගන්නේ නැතුව පලල් කරන්න පුරුදු වෙන්න. හිත පලල් කිරීමේ තමයි අපේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් වෙන්නේ. අද අලුත් අවුරුද්ද අපි පටන් ගන්නවා නම් මෙහෙම අපේ මනස පලල් කරන්න ඕනේ. කියලා දවසින් දවස අපේ මනස පලල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට විශේෂයෙන් ඕන කරන දෙයක් තමයි මෛත්‍රී භාවනාව. අපේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒ මෛත්‍රී භාවනාව දියුණු වීමේ මේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ සතර මේ බ්‍රහ්ම විහරණ අපි තේරුම් ගත්තොත් හරි පිළිවෙලට අපිට හිත අපේ මනස පළල් වෙනවා විතරක් නෙවෙයි අපේ සම්පූර්ණම දුක නැති කරගන්න පුළුවන් වෙනවා. නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ මොකද මේ මෛත්‍රී භාවනාව අද මම ගත්තුරට මේ පොඩි කාලේ ඉඳලම මෛත්‍රී භාවනාව දියුණු කළා. ඒ මෛත්‍රී භාවනාව මම අලුත් විදිහට ඒක දිහා බලන්නේ. මේ මෛත්‍රිය කියන එක මේ හිත පළල් කරන හිතවිල්ල. ඒ කියන්නේ කොච්චර දුරට අපි හිත යවනවා මේ මුළු විශ්වයටම පතුරවන හැම පැත්තකටම උතුරට දකුණට නැගෙනහිර බස්නාහිර ඒ අතරවල් වල හැම පැත්තෙම අනන්ත වූ තත්වයකට අමුණනවා. ඒ කියන්නේ මේකේ මේ අවසානයක් නැහැ. ඒ විදිහට බලනකොට තමයි විශ්වය දිහා අපි බලන්නේ. මුළු විශ්වයේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතනකොට අපේ මනසෙන් කරන්නේ පැතිරවීම. හිත පතුරවනවා, ඈත් කරනවා, පළල් කරනවා. මේ කරුණාව කියන එක මේ මෛත්‍රිය දියුණු වීමෙන් ඇති වෙන දෙයක්. කරුණාවෙන් කරන්නේ මේ මෛත්‍රිය කොච්චර ගැඹුරට අපි හිතනවා. ඒ මෛත්‍රිය ගැඹුරු වෙනකොට මම අනුන් කියන ભેදේ නැතුව යන. මම අනුන් කියන ભેදේ නැති වුණාම මම ඔබ කියලා දෙකක් නැහැ. අපි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ හිතවිල්ල අපි කියනවා. මම තව කෙනෙක් අනුන් කියලා අපි හිතන්නේ නැතුව අපි කියන හිතවිල්ල දියුණු කරනවා. එහෙම අපි කියන හිතවිල්ල දියුණු වෙනකොට මම කියන එක සම්පූර්ණයෙන්ම නැතුව යනවා. මම කියන හිතවිල්ල නැතුව යනවා. ඒක හරියට මේ ගඟ ගිහින් මෝදට වැටුනහම ගඟ නැතුව යනවා. ඒ වාගේ මම සියලු සත්‍යෝ කියන හිතවිල්ලට වැටුනහම මම නැතුව යනවා. මේ විදිහට අපේ ආත්ම දෘෂ්ටිය උගත් දුරට නැතුව යනවා මේ කරුණාව දියුණු වෙනකොට. ඒ කරුණාව කියන්නේ මේ මෛත්‍රියේම තියෙන ගැඹුරුකම තමයි කරුණාව. ඒ ගැඹුරුකම ඇති වෙනකොට අපේ ආත්මාර්ථකාමී නැතුව යනවා. ඒ ආත්මාර්ථකාමී නැති වුනහම ඊළඟට වෙන දේ තමයි දුක නැතිවීම. දුක කියන එක නිතරම තියෙන්නේ ආත්මාර්ථකාමී හිතවිල්ලක. මට මේවා නැහැ. මට මෙහෙම හිරිහැර වෙනවා. මට කරදර ඇති වෙනවා. ඒවා තමයි දුක. දුක කියන එක නිතරම තමන් ගැනම කල්පනා කරන හිතවිල්ල. දැන් මේ විදිහේ මෛත්‍රිය කරුණාව දියුණු වෙනකොට අර දුක නැතුව යනවා. ඒ දුක නැති වුණාම හිත සතුටු ඇති වෙනවා. ඒ හිතේ ඇති වෙන ඒ ආත්මාර්ථකාමයේ සංසිඳීමෙන් ඇති වෙන සතුට තමයි මුදිතාව කියලා කියන්නේ. මුදිතාව කියන්නේ සතුට. ඒ සතුට ඇති වෙන්නේ ආත්මාර්ථකාමී නැති වෙනකොට. ඒ ආත්මාර්ථකාමී නැති වෙලා ඇති වෙන සතුට තමයි මුදිතාව. මේ මුදිතාව කියන එක හිතේ ඇවිස්සීමක් නෙමෙයි. දැන් වෙන සතුට වෙනකොට සින්දු කියනවා, නටනවා, දඟලනවා, බොහොම සතුටු වෙලා. ඒ වගේ සතුටක් නෙමෙයි මේ ආත්මාර්ථකාමී නැති වෙලා හිතේ ඇති වෙන ප්‍රීතිය බොහොම ශාන්ත තත්ත්වයක්. මනසේ ශාන්ත තත්ත්වයක්. ඒ මනසේ ශාන්ත තත්ත්වයේ ඇති වෙනකොට මේ හිත පිටට යන්නේ නැහැ සැප හොයාගෙන. ඒ පිටට හිත යන්නේ නැතිකමෙන් හිත ඇතුලේ පවතින. ඒ හිත ඇතුලේ පවතිනකොට ඇතුල දකින්න. ඒ ඇතුල දැකීම තමයි උපේක්ෂා කියලා කියන්නේ. උප කියන්නේ ඇතුල. ඉක්කති කියන්නේ දකින්න. උපේක්ෂා කියලා කියන්නේ ඒ විදිහට. එතකොට මේ ඇතුල දැකීමෙන් අනාත්මය අවබෝධ වෙනවා. ඒ ඇතුල දැකීමෙන් තමයි මේ ඇතුලේ මමක් නැහැ කියන එක පේන්නේ. අපි මේ පිට බලාගෙන තමයි මමක් ගැන හිතන්නේ. නමුත් ඇතුල හොයලා බැලුවොත් මමක් මෙතන නැහැ. මේ ශරීරයේ පමණයි. ඒ ශරීරයේ ඇති වෙන ක්‍රියාවල් පමණයි මෙතන තියෙන්නේ.
මේ ශරීරයේ කියන එක මැසිමක් වගේ. අද මේ මිනිස්සු වාගේ මැසින් කියනවා. ඒ වාගේ මැසිමක් වාගේ තමයි මේ ශරීරය ක්‍රියා කරන්නේ. අද නවීන විද්‍යාව අනුව අපි මේක දිහා බැලුවොත් මේ ශරීරයත් මැසිමක් වැඩ කරන හැටියට තමයි වැඩ කරන්නේ. එතකොට මෙතන පුද්ගලෙක් අවශ්‍ය නැහැ මේ වැඩ කරන්න. අපි හිතාගෙන ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා. නමුත් මේ පුද්ගලයා සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. ඒක හරියට අවබෝධ වෙනවා අපේ මේ උපේක්ෂාව දියුණු වෙනකොට. ඒ වගේම පිට ලෝකේ ලාභ අලාභ ආයස යස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ඒවා මේ පිට ලෝකේ ඇති වෙනකොට අපේ හිත කම්පා වෙන්නේ නැහැ. අපේ හිත නිශ්චලව පවතිනවා. ඒ මොකද මේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව දියුණු වෙනකොට හිත පිරිසුදු වීමෙන් ආත්ම දෘෂ්ටියක් නැතිවීමෙන් අපට සම්පූර්ණ නිවන කියන එක අවබෝධ වෙනවා. ඒ නිවන අවබෝධ කරගන්න පුළුවන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව හරියට දියුණු කරනවා. ඉතින් ඒ නිසා අද මේ මුළු අද අලුත් අවුරුද්දේ මේ පින්වතුන්ට මම මේ මෛත්‍රී භාවනාව මේ ගැන ටිකක් උගන්වනවා. මෛත්‍රී භාවනාව කරන හැටි. ඒ මෛත්‍රී භාවනාව කරනකොට ඉස්සරලා අපි තමන් ගැනයි භාවනා කරන්නේ. ඒ මොකද අපේ තියෙන ආත්මාර්ථකාමයෙන් අපි ආත්මාර්ථකාමයෙන් තමයි පටන් ගන්නෙ මෛත්‍රී. ඒ කියන්නේ ආත්මාර්ථකාමයෙන් අපි හිතනවා මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මට තියෙන දුක් කරදර ඔක්කොම නැති වේවා මට තියෙන ශාරීරික ආබාධ තියෙනවා නම් ඒවත් නැති වේවා මට වෙන කරදරවල් තියෙනවා නම් ඒවා සියල්ලම නැති වේවා මම සතුටෙන් ඉන්න මට ලැබේවා මම ප්‍රීතිමත් වේවා මම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිතරම තමන් ගැන ඒ විදිහේ හිතලා තමන්ට මෛත්‍රිය කරන්න ඕන. ඒ තමන්ට මෛත්‍රිය කරලා හොඳට හිතට මේ අදහස හොඳට පිරෙනකොට හිත පිරෙන්න ඕන වෙන අදහස් නැතුව මේ වෙන අදහස් නැතුව මේ සම්පූර්ණ හිතේ මේ මෛත්‍රී හිතවිල්ල තමන් කෙරෙහි මෛත්‍රී හිතවිල්ල පිරුණාම ඊළඟට හිතන්න ඕනේ මම මේ ඉන්න කාමරයේ මම මේ ඉන්න තැන ඉන්න සියලුම සත්‍යෝ මා මෙන්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න. මේ මම ඉන්න කාමරේ මම ඉන්න ගේ මම ඉන්න ස්ථානයේ කොතන හිටියද කැලේ හිටියද ගහක් යට හිටියද ඒ ඉන්න ප්‍රදේශයේම සියලුම සත්‍යෝ කියනවාම මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන්නෝ ඇහැට පේන්නේ නැති බොහෝම කුඩා සත්‍යොත් ලොකු සත්‍යොත් ඒ පේන සත්‍යොත් නොපෙනෙන සත්‍යොත් සමහර සත්‍යෝ අපට පේන්නේ නැහැ. සමහර ප්‍රේත එහෙම නැත්නම් දෙවිවරු ඒ දෙවිවරු පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති සත්‍යොත් පේන සත්‍යොත් සියලුම සත්‍යොත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මන්ට අඩු වෙලා අන්තයට වැඩිවීමක්වත් අනුත් ආයත අඩු වෙලා මට වැඩිවීමක්වත් නෙවෙයි එක හැටියටම සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතනවා. තමන් ඉන්න ප්‍රදේශය ඒ හිතවිල්ල දියුණු වෙනකොට ඒ එක්කම තමන්ගේ
හිතේ ඇඳිලා පේන්න ඕන රූපය මේ ඒ ඉන්න ප්‍රදේශය ඇඳිලා පේන්න ඕන. ඒක හරියට අපි ඉගිලෙන කුරුල්ලෙක් ඒ පැත්තේ ඉතලා ඔක්කොම හැමතැනම දිහා බලනවා වගේ අපි හිතාගෙන මේ සියලුම සත්‍යෝ ඊළඟට මේ ප්‍රදේශයෙන් පිට මේ මුළු නගරයේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. ඒ හිතවිල්ලත් ගක් පුරුදු කරගෙන ඒක දියුණු වෙනකොට මේ නගරේනොත් පිට මුළු රටේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න. එතකොට ඒ හිතවිල්ල දිනු කරගෙන ගිහින් ඒ හිතවිල්ල සම්පූර්ණම හිතේ පවතිනවා නම් වෙන හිතවිලි නැතුව මේ හිතවිල්ල පවණ ඊළඟට තවත් එහාට ගින් මේ මුළු මහ පොළොවේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැම රටවල් වලම ඉන්න සියලුම සත්‍යෝ මේ මිනිස්යෝ විතරක් නෙමෙයි තිරිසන්නුත් හැම සත්වයක්ම ලොකු කුඩා ඇහැට පේන නොපෙනෙන ඒ සියලුම සත්‍යෝ මේ මහ පොළොවේ ඉන්න ඒ වාගේම මෝදේ ඉන්න සියලුම සත්‍යෝ ඒ සියලුම සත්‍යෝ ඒ වාගේම අහසේ ඉගිලෙන සියලුම සත්‍යෝ මේ පේන නොපෙනෙන ඒ හැම සත්වයක්ම මේ මනුස්ස මේ ලෝකයේ ඉන්න සියලුම සත්වෝ මේ මහ පොළොවේ ඉන්න සියලුම සත්වෝ අපේ මහ පොළොව බෝලයක් වාගේ කියලා අද විද්‍යාඥයෝ පෙන්නනවා. ඒ බෝලේ වාගේ තියෙන ඒ මහ පොළොව ඒ මහ පොළොවේ ඉන්න හැම තැනකම ඉන්න සියලුම සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතනවා. ඒ හිතවිල්ල දියුණු කරන්න ඕන නිතර නිතර හිතවිලි ඇති කරගෙන ඒක දියුණු වෙනකොට එහාට යවන්න ඕන මේ මුළු විශ්වයේම ඉන්න සියලුම සත්‍යෝ අපි හැම පැත්තකටම උතුර දකුණ නැගෙනහිර පස්නාහිර හැම පැත්තෙම උඩ යට ඒ හැම පැත්තෙම ඉන්න සියලුම සත්‍යෝ අනන්ත වූ සියලුම සත්‍යෝ මේ මුළු විශ්වයේම ඉන්න අනන්ත වූ සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න. ඊළඟට තව වෙන ලෝකවල වල මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි තිරිසන් ලෝකේ ඒ වාගේ പ്രേත ලෝකවල වල අපායවල වල දිව්‍ය ලෝකවල වල බ්‍රහ්ම ලෝකවල වල ඒ අනන්ත වූ ලෝකවල වල සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අපි හිතාගෙන ඒ විදිහට කල්පනා කරලා අපට පුළුවන් තරම් වේලාවක් ඒ හිතවිල්ලෙන් ගත කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. හැමදාම උදේ කල්පියා ටිකක් නැගිටලා භාවනා කරලා තමයි දවස පටන් ගන්න ඕනේ. එහෙම පටන් ගන්න අවසානයේ නිදා ගන්න යන්නත් ඉස්සෙල්ලා පුළුවන් නම් අසරයක් මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න ගියොත් හොඳට නිින්දක් යනවා නරක හීන පේන්නේ නැතුව යනවා ඒ වගේම හොඳ හිතවිල්ලක් මුළු දවසේම පවතිනවා මේ හිතවිල්ල හරියට අපට දියුණු කරගන්න පුළුවන් වුණොත් මේ හිතවිල්ලම දියුණු වීමෙන් අන්තිමටම නිර්වාණය ලබා ගන්න පුළුවන් වෙනවා ඒක අපි විශේෂ කාරණයක් මෛත්‍රී අපේ මෙත්ත සූත්‍රේ කරණීය මෙත්ත සූත්‍රේ දිහා බැලුවොත් ඒකෙම කියනවා නිවන් දකින්නත් පුළුවන් කියලා මෛත්‍රී භාවනාව දියුණු කරනවා. අන්න ඒ නිසා අපි මෛත්‍රිය දියුණු කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් අරන් බුද්ධ ධර්මයේ සංස්කෘතියක් නෙවෙයි ශිෂ්ටාචාරයක් කියලා ඒක අපිට හරියට පිළිවෙලට තේරුම් අරගෙන මේ මෛත්‍රී කරුණාව මුදිතාව උපේක්ෂාව දියුණු කරලා සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන් සුව ලැබේවා අලුත් අවුරුද්ද
වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් මම මේ මගේ ධර්ම දේශනාව අවසන් කරනවා. මංගලං සත්සං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු.